Hallelujah. ඔක්කොමලාව ආදරෙන් පිළිගන්නවා තවත් ලස්සන දවසක් දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නට අපි ලෑස්ති අලුතෙන් අපිත් එක්ක join වෙලා ඉන්නවා sister Senani. Welcome. Thank you so much for joining. Sister Claudia, brother Evon, praise the Lord. Thank you join වුණාට අපි දැන් මේ දවස් ටිකේ main topic එක ඉගෙන ගන්නේ සුද්ධ වූ ආත්මයන්න් වහන්සේ ගැන. Holy Spirit තමයි the main topic. දැන් Holy Spirit යටතේ අපි විවිධාකාර sub topics ඉගෙන ගත්තා. Holy Spirit ගේ එක දීමනා ගැන, Holy Spirit ගේ තිබුණු ලක්ෂණ, ගති, ගුණ ගොඩාක් දේවල් අපි ඉගෙන ගනිමින් දැන් මේ පහුගිය කාලේ අපි එළඹුණා the gifts of the Spirit කියන මාතෘකාවට. ශුද්ධාත්මයන්න් වහන්සේ තුලින් අපිට ලැබෙනා වූ දීමනා ගැන. The gifts of the Holy Spirit. දැන් මේ දීමනා වල main Bible verse එක පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ එකේ සිට පල්ලෙහාට කියවනකොට ඒකේ තමයි පාවුලතුමා එකින් එකට මේ gifts ගැන Holy Spirit gifts ගැන අපිට කියලා දීලා තියෙන්නේ. දැන් මෙතනදී මම මතක් කරපු පළවෙනි important කාරණේ පළවෙනි කොරින්ති 12 gifts 9ක් ගැන කතා කරනවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ තුල මීට වඩා ගොඩාක් දීමනා තියෙනවා මේ ලෝකේ. මනුෂ්‍යයන් තුල ක්‍රියා කරන්න පුළුවන් විවිධාකාර දීමනා තියෙනවා. right? හැබැයි අපි පාඩමක් හැටියට අපි ඉගෙන ගන්නේ 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ දීලා තියෙන දීමනා 9 ගැන. right? දැන් මේ දීමනා 9 ඉගෙන ගන්න ලේසි වෙන්න අපි කොට්ටාශ 3කට බෙදුවා. ඒ කොට්ටාශ 3 ඇවිල්ලා the gift of revelation එලිදරව්වේ දීමනා. දෙවෙනි එක the gift of inspiration දිරිගැන්වීමේ දීමනා. ඒ වගේම තුන්වෙනි කොටස the gift of power, the gifts of power බලයේ දීමනා ගැන අපි ඉගෙන ගන්නවා. right? එලිදරව්වේ දීමනා තුල අපි ඉගෙන ගත්තා the word of wisdom ප්‍රඥාවේ වචනය, the word of knowledge දිරිගැන්වීමේ දැනගැනීමේ වචනය, දැනගැනීමේ වචනය. ඒ වගේම discerning of spirits කියන්නේ ආත්ම විමසීමේ දීමනාව. right? මේක තමයි අපි the gifts of revelation යටතේ එලිදරව්වේ දීමනා යටතේ ඉගෙන ගත්තේ. ඒක දැන් අපි ඉවර කරා. ඊට පස්සේ අපි ගිය සුමානේ බැලුවා බලයේ දීමනා ගැන. බලයේ දීමනා ගැන. දැන් බලයේ දීමනා 3ක් තියෙනවා. right? බලයේ දීමනා 3ක් තියෙනවා. මොකක්ද මේ 3? පළවෙනි එක ඇදහිල්ලේ දීමනාව. ඇදහිල්ල නැමැති දීමනාව. දැන් මේක අපි ලස්සනට ගිය පාඩමේදී ඉගෙන ගත්තා. මේක ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලට ආපු මොහොතේ දෙවියන් වහන්සේගෙන් දීමනාවක් නෙමෙයි දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා ඇදහිල්ලක්. හැම කෙනෙක්ටම ඒක අයිති. හැම කෙනෙක්ටම ඇදහිල්ල faith කියන දේ ලබා ගන්න පුළුවන්. ඒ දේ ලබා ගන්න ඔබ කිසිම වෑයමක් යොදවන්න ඕනේ නැහැ. ඔබ මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔබ වැඩ කරන්න ඕනේ නැහැ. ඔබ සල්ලි මුදල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔබ කාටවත් ගිහිල්ලා ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ලබා ගන්න. ඔබට තියෙන එක දෙයයි ඔබගේ මුළු හදවතින් සැක කරන්නේ නැතුව දෙවියන් වහන්සේව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඒ වගේම ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ කියන්නේ ත්‍රි එක දෙවිඳුන්ව ඔබ අදහන්න ඕනේ. ඔබ පිළිගන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ජීවිතයට ඔබ පිළිගත් මොහොතේ දෙවියන් වහන්සේ ඔබට තෑග්ගක් හැටියට දෙනවා මේ faith කියන එක. ඇදහිල්ල කියන එක.
right? දැන් ඒ ඇදහිල්ලක් තියෙනවා. ඒ ඇදහිල්ලෙන් ඔබ දේව වචනය තුල ඉගෙනගෙන දේව වචනය තුල ලස්සනට මචුව වෙනකොට ඔබගේ ඇදහිල්ල ටිකින් ටික වැඩි වෙනවා, ස්ට්‍රෝං වෙනවා. කොහොමද ස්ට්‍රෝං වෙන්නේ? දේව වචනය ඉගෙන ගන්න ඕනේ, දේව වචනය ස්ටඩි කරන්න ඕනේ, ඔබ දේව වචනය මෙනෙහි කරන්න ඕනේ, මෙඩිටේට් කරන්න ඕනේ. ඒ වගේ මේ දේව වචනයට අනුව ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරනකොට ඔබගේ ඇදහිල්ල පියවරෙන් පියවරට ගොඩ නැගෙනවා. right? දැන් ඒක ගොඩ නගිනකොට ඔබගේ ජීවිතේ ඔබට විවිධාකාර විදියට ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒකේ උච්චතම අවස්ථාව තමයි හොඳටම ඔයා grow වෙලා දෙවියන් වහන්සේ තුල පරිණත වුණාම තමයි මේ gift of faith කියන එක ඔබටයි මටයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. right? දැන් ඒක අපි ගිය පාඩමේ ඉගෙන ගත්ත ඔයගලන්ට මතකයිනේ? කාටද මතක බලන්න මට අත වනන්න බලන්න මතකයි නෑ. thank you aunty. දැන් අද අපි බලන්න යන්නේ the gifts of healing කියන වචනය. the gifts of healing. ඒ කියන්නේ සුව කිරීමේ දීමනාව. සුව කිරීමේ දීමනාව. දැන් සුව කිරීම කියන්නේ මොකද්ද? සුව කිරීම කියන්නේ එහෙනම් කාට හරි අසනීපයක් වෙලා තියෙනවා. ඔබට සුවයක් අවශ්‍යයි කියන්නේ මොන හරි අමාරුවක් වෙලා තියෙනවා. නැත්නම් කාට හරි අසනීපයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් මේ ලෝකෙට ඉපදෙනකොට ਉਹ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ මට අසනීප වෙයි, මාව වැරහැලි වෙයි, මාව මැරෙයි. එහෙම හිත කවුරුත් ඉපදෙන්නේ නැහැ මේ ලෝකේ. නමුත් අද අපි දකිනවා අපේ අවට අපේ මිත්‍රයෝ වෙන්න පුළුවන්, අපේ පවුලේ කට්ටිය වෙන්න පුළුවන්, ඔවුන් අසනීප තත්ත්වවල පෙළෙනවා. දැන් එහෙම වෙනකොට මේ ලෝකෙ මිනිස්සු මැරෙනකොට, මේ ලෝකෙ මිනිස්සුන්ට ගොඩාක් අපරාධ වෙනකොට, මේ ලෝකෙ මිනිස්සුන්ට ගොඩාක් හිංසා අමාරු වෙනකොට සමහර විට මනුෂ්‍යෙක් හැටියට අපි හිතනවා මේක දෙවියන් වහන්සේගෙන් ලැබෙන සාපයක් කියලා. සමහර විට අපි හිතනවා මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ නැති, ඒක නිසා තමයි මෙයා සුව වුණේ නැත්තේ කියලා. අපේ ජීවිතේ අපේ අත්දැකීම් ගැන මම කියන්නේ. අපි සමහර විට දකිනවා මිනිස්සු අසනීපෙන් පෙළෙනවා. එතකොට අපි හිතනවා අපි හදවතට එනවා මෙයා දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ නැතියා මෙහෙම ඉන්න එක. දැන් අද අපි ඉස්සෙල්ලා බලන්න යන මම ඔයාව මේ ඇදහිල්ලේ කියන්නේ සුව කිරීමේ දීමනාවට ඒ පාඩමේ දීමනාව ගැන කියන්න කලින් මම ආසයි මේ පොඩි මේ ඔරිජින් එක ගැන බලන්න. ඇයි මේ සුව කිරීම ගැන මොකක්ද අපි මෙච්චර හිතන්නේ? මොකක්ද සාමාන්‍යයෙන් මිනිස්සු කල්පනා කරන්නේ සුවය ගැන? ලෙඩ රෝග ගැන, අමාරුකම් ගැන, කොහෙන්ද මේක ආවේ? ඇයි මේ දේවල් අපේ ජීවිතයට එකතු වුණේ කියන එක අපි කල්පනා කරලා බැලුවොත් පළවෙනියෙන්ම අපි හිතන්න ඕනේ මේක ඇත්තටම දෙවියන් වහන්සේගේ කැමැත්තද? දෙවියන් වහන්සේ මිනිස්යව මැව්වේ අසනීප වෙලා, ලෙඩ රෝග හැදිලා, මැරිලා, දුක් විඳිලා, දුප්පත් වෙලා ජීවත් වෙන්නද? අමාරුකම් තුලින් මිරිකිලා අර වැටි දුකෙන් ජීවත් වෙන්නද දෙවියන් වහන්සේ මිනිස්යව මැව්වේ? නැහැනේ, කවදාවත් වෙන්නේ නැහැ. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපිට බයිබලයේ හොයලා බලන්න ඕන නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකක්ද මනුෂ්‍යගේ ජීවිතේ කියලා අපිට බලන්න ඕනේ නම් අපි බලන්න යන්නේ කොතනින්ද? අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය බලන්න ඕනේ. අපි පෙරළමුද පාස්ට් අපිට පොඩ්ඩක් උදව් කරයි යොහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉඳලා පොඩ්ඩක් පල්ලෙහාට කියවුවොත් John chapter 14 verse 7 onwards.
මගේ බයිබලයේ පිටුව අලුත් කිවිසුම 165 ශුද්ධ වූ යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට. නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන් වහන්සේත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති. දැකලා තිබේ යයි කීසේක. පිලිප්ද ස්වාමිනී යේසුස් වහන්සේ අපට පෙන්වුව මැනව. ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ ඔහුට කියනසේ පිලිප් මා මෙපමණ කල් නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවෝය. එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වුව මැනවයයි නුඹ කියන්නේ කොහොමද? මා පියාණන් වහන්සේ තුලෙහි පියාණන් වහන්සේ මා තුලෙහි සිටින බව විශ්වාස කරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කතා නොකළමි. නමුත් පියාණන් වහන්සේ මා තුලෙහි වසමින් සුවකීය ක්‍රියා කරනසේක. මම පියාණන් වහන්සේ තුලෙහි පියාණන් වහන්සේ මා තුලෙහි සිටිනසේක යන මාගේ කීම විශ්වාස කරපල්ලා. ආමෙන් ආමෙන්. ඒ වගේම යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේද මේක පොඩ්ඩක් ලියා ගන්න ඕගලන් පස්සේ කියවන්න පුළුවන්. පස්සට පුළුවන් නම් කියවන්න. යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 25 26 John chapter 8 verse 25 and 26. මගේ බයිබලයේ පිටුව 153 යොහාන් තුමාගේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 25 සහ 26 වෙනි පදය. ඒ ස්ථානයේ කියනවා එබැවින් ඔහු උන්වහන්සේට කතා කොට නුඹ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස් වහන්සේ මුලපටන් මා විසින් නුඹලාට කතා කළ එකමය. නුඹලා ගැන කතා කරන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ කාරණ මට ඇත්තෝය. එසේ වුවත් මා එව් තැනන් වහන්සේ සත්‍යවාදී කෙනෙක්ය. උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියමියයි කීසේක. උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියනවා. ඒ වගේම යොහාන් පොතේම 5 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදෙත් ඒකම කියවෙනවා අය. යොහාන් 5:36 යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදය අලුත් ගිවිසුම පිටුව 146. නමුත් මට ඇත්තා වූ සාක්ෂිය යොහාන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ට කරන පිණිස පියාණන් වහන්සේ මට බාර දුන්නා වූ මා කරන්නා වූ වැඩම පියාණන් වහන්සේ මා එව් බවට මා ගැන සාක්ෂි දෙයි. ආමෙන් ආමෙන්. දැන් මේ පදවලින් අපි බැලුවේ මේ බයිබල් පදවලින් මට පෙන්වන්න ඕන උනේ දෙවියන් වහන්සේව ඔබට දකින්න ඕන නම් යේසුස් වහන්සේ කියනවා ඔබ මාව දැක්ක කියන්නේ තාත්තව දැක්ක හා සමානයි කියලා. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේම ස්වරූපය දරපු මනුෂ්‍ය ආකාරයෙන් ආපු දේව වචනය. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි. යේසුස් වහන්සේ තමයි අපිට දකින්න පුළුවන් වුණේ. එදා කාලේ හිටපු කට්ටියට දකින්න පුළුවන් වුණේ අපිට ඒක මිස් වුණා. ඒ වුණාට ඊට වඩා ලස්සන ජීවිතයක් අද අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් අපේ තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ තුලින් right. ඒ වගේම මෙතන කියනවා යේසුස් වහන්සේ කියනවා මම පියාණන් වහන්සේ කතා කරන දේ තමයි මම කියන්නේ. මම හිතලා මම කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ මොනවාද කියන්නේ? ඒක තමයි මම කියන්නේ. දෙවියන් වහන්සේ මාව එව්වා, ඒක නිසායි මං ආවේ. දෙවියන් වහන්සේ මට මොනවාද කරන්න කියන්නේ? ඒක තමයි මං කරන්නේ. ඉතින් ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ සැලැස්ම ඔබගේ මගේ ජීවිතේ මොකක්ද කියලා ඔබ දන්නේ නැත්නම් අද ඔබට දැනගන්න පුළුවන් දේව වචනය තුළ ඔබ යේසුස් දිහා බලන්න.
ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ගැන ඉගෙන ගන්න. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලියා ඇති වචන මෙනෙහි කරන්න. දේව වචනය මෙනෙහි කරන්න ඔබ තව තවත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ මොකක්ද කියලා අපිට එළිදරව් වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ තුළින්. හලෙලුයා. මේක තමයි පළවෙනි දේ. යම් කිසි කෙනෙක් කවදාවත් ලෙඩ වෙනවට, අසනීප වෙනවට, අසහනයට පත් වෙනවට, මැරෙනවට මේ දේවල් වලට දේව කැමැත්ත නෙමෙයි. දෙවියන් වහන්සේ නෙමෙයි අපිට මේ දේවල් ගෙනත් දෙන්නේ. ලෙඩ ගේන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. රෝග ඇති කරන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. සාපය ඇවිල්ලා තියෙන්නේ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. right? එතකොට අපි බලමු ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38. Book of Acts chapter 10 verse 38. එනම් ඇයි යේසුස් වහන්සේ ආවේ? අපි බලමු. මගේ බයිබලය අලුත් කිවිසුම පිටුව 196 ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද සමාවෙන්න. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරති යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටින බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත්ය. ආමෙන්. ආය අපි ඒක බලමුද? පාස්ටර් ප්ලීස් එකපාරක් කියවන්න අපිට. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරති යේසුස් වහන්සේ ආලේප කළ බවත්. කවුද දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ආලේප කරේ? දෙවියන් වහන්සේ, පියාණන් වහන්සේ, තාත්තා. right? කා තුලින්ද ආලේපය ලැබුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට? ශුද්ධාත්මයන් වහන්සේ තුල. Holy Spirit තමයි anoint කරන්නේ. right? කවුද anoint කරන්නේ? දෙවියන් වහන්සේ. කා තුලින්ද anoint කරන්නේ? ශුද්ධ වූ ආත්මයන් වහන්සේ තුලින්. දැන් අපි බලමු ඇයි යේසුස් වහන්සේව anoint කරේ? මොනකටද ආලේපය දුන්නේ? පාස්ටර් එක පොඩ්ඩක් කියවන්න අපිට. Same thing. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරති යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටින බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත්ය. ආමෙන්. යක්ෂයා විසින් පීඩා කරලා oppressed by the devil මේ අසනීපෙන් ඉන්න කට්ටියව සුව කරාලු. බලෙන් ක්‍රියා කරාලු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ හැම කෙනෙක්වම හීල් කරාලු. හැබැයි කවුද මේ මිනිස්සුන්ව ඔප්‍රෙස් කරලා තියෙන්නේ? කවුද මේ දේවල් කරේ? යක්ෂයා. යක්ෂයා තමයි පාපේ තුලින් මේ the sickness is රෝගය තුලින් මරණය. පාපය තුලින් රෝගයේ අවසානය තමයි මරණය මනුෂ්‍යයාගේ. දැන් කවුද එතකොට මේ පාපේ රෝගේ මරණේ රජකම් කරන්නේ? කවුද ඒකේ මුල? දෙවියන් වහන්සේ නෙමෙයි. රෝගයේ මුල හැමතිස්සෙම මතක තියාගන්න එන්නේ යක්ෂයාගෙන්. දෙවියන් වහන්සේගේට විරුද්ධව ක්‍රියා කරන තැනැත්තා තමයි යක්ෂය. ඒ වගේම මේ ලෝකේ අපේ පරිසරේ මේ පෘථුවියේ යම් කිසි බලයක් ක්‍රියා කරනවද? ඒ බලය මං කිව්වා බල දෙකක් ක්‍රියා කරනවා. එක්ක ඒක දෙවියන් වහන්සේගේ බලය වෙන්න ඕනේ, නැත්නම් ඒක යක්ෂයාගේ බලය වෙන්න ඕනේ. මේ දෙකෙන් එකක් තමයි ක්‍රියා කරන්න පුළුවන්. දැන් දෙවියන් වහන්සේගේ බලය මේ ලෝකයේ මවනකොට උන්වහන්සේ තමයි ලෝකේ මැව්වේ. දෙවියන් වහන්සේ හරිම කැමැත්තෙන් ආශාවෙන් මේ ලෝකේ මැව්වා. ඒ වගේම ආදම් සහ ඒව මැව්වා. උන්වහන්සේ හැම මැවිල්ලක්ම උත්පත්ති පොතේ 1 වෙනි පරිච්ඡේදයේ ඔබ බැලුවොත් හැම මැවිල්ලක්ම දිහා බලලා උන්වහන්සේ කිව්වා මේකේ යහපත් කියලා.
උන්වහන්සේ මවපු හැම දෙයක්ම යහපත් කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මිනිස්යව මැව්වට පස්සේ ඒක දිහා බලලා කිව්වා මේක ඉතාමත් යහපත් කියලා. ඒ කියන්නේ හැම දෙයකටම වඩා උසස් මැවිල්ල ඔබයි මායි මිනිස්යා. ඇයි අපි උසස්? අපි උන්වහන්සේගේ ස්වරූපයටයි උන්වහන්සේගේ සමානත්වයටයි මවලා තියෙන මිනිස්සු නිසා. හalleluya. දැන් මේ ලස්සනට මවපු ලෝකේ ආධිපත්‍යය උන්වහන්සේ දුන්නේ ආදම්ට, මිනිසයාට. නමුත් ඔබ දන්නවා කතාව යක්ෂයාගේ කූට උපායෙන් යක්ෂයා ඒවව මේ රවටලා ඒව අර කන්න එපා කියපු ගසෙන් කාපු නිසා දෙවියන් වහන්සේගේ වචනයට පිටුපෑව නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ මහිමෙන් වැටුණා. උන්වහන්සේගෙත් එක්ක තිබුණ සම්බන්ධකම කැඩුණා. ඒ වගේම ආදම්ගේ අතේ තිබුණු ආධිපත්‍යය, මේ ලෝකේ තිබුණු ආධිපත්‍ය බලය ආදම් යක්ෂයාට බාර දුන්නා. ආදම්ගෙන් යක්ෂයා ඒක ගත්තා. ඇයි? යක්ෂයාට යක්ෂයාගේ වචනයට, දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වෙලා යක්ෂයාගේ වචනයට කීකරු වෙච්ච නිසා මිනිස්යාට තිබුණු ආධිපත්‍ය බලය මේ ලෝකේ නැති වුණා. කාගේ අතටද ගියේ? යක්ෂයාගේ අතට. දැන් මේ ලෝකයේ වෙන හැම දෙයක්ම ඔබ හිතන්න මේ වෛරස් කියලා කියයි, අසමගිය වෙන්න පුළුවන්, වෛරය, හැම දෙයක්ම, මානසික පීඩාව, මේ ශාරීරික රෝග පමණක් නෙමෙයි, ඔබගේ මනසේ තියෙන පීඩාව හිටන් හැම ස්ට්‍රෙස් එකක්ම, මේ හැම දෙයක්ම බය කියන දේ ගෙනෙන්නේ යක්ෂ ආත්ම තුලින්. ඒ තුලින් තමයි මිනිස්සව ඔප්‍රෙස් වෙන්නේ. මිනිස්සට පීඩා ගෙන්නේ. දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි මේක. නමුත් දෙවියන් වහන්සේගේ බලයෙන් දෙවියන් වහන්සේ අපිට කොච්චර ප්‍රේම කරාද කියලා යොහාන් පොතේ කියනවා. දෙවියන් වහන්සේ ඔහුගේ ඒකජාතක පුත්‍රයව මැරෙන්න අපේ ගාවට යවුවා කියලා. ඔහුව පූජාවක් හැටියට, යේසුස් වහන්සේව පූජාවක් හැටියට අපිට දුන්නා කියලා. ඒ පූජාව තුළින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයට ගිහිල්ලා තුන්වෙනි දවස බලයෙන් උත්ථානය වුණා. ඒ බලයෙන් උත්ථානය වුණේ කොහොමද? යක්ෂයාව පරාජය කරමින්. ඒ යක්ෂයාව පරාජය කරලා ඔහුගේ අතේ තිබුණ ඒ ආධිපත්‍ය බලය දැන් අතට ගත්තා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ආධිපත්‍ය බලය අතට අරගෙන තුන්වෙනි දවසේ මලවුන්ගෙන් උත්ථානය වුණා. ඒ වගේම උන්වහන්සේ ඊට පස්සේ ඔසව ගත්තා මේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලය තුලින් ඔහු නැවත දෙවියන් වහන්සේගේ අභියසට ස්වර්ග රාජ්‍යයට ඔහු නැවත ගියා. උන්වහන්සේ එහෙම ගියනකොට උන්වහන්සේ ගෝලයන්ට කිව්වේ මොකද්ද? ඔබ ගිහිල්ලා මේ ගොස්පල් එක ප්‍රීච් කරන්න. ඔබ ගිහිල්ලා අන් මනුෂ්‍යයට කියා දෙන්න. දැන් මේ බලය තියෙන්නේ ඔබේ අතේ. ඔහු බාර දුන්නේ ඔහුගේ ගෝලයන්ට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන ඕනම මනුෂ්‍යෙක්ට දැන් ඒ ආධිපත්‍ය බලය අපේ අතට දැන් ගන්න පුළුවන් අපිට. දැන් ඒ වගකීම තියෙන්නේ ඔබටයි මටයි. අපි තවත් බයිබල් වචනයක් කියවුවොත් පාස්ටර් යොහාන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. මගේ බයිබලයේ පිටුව අලුත් කිව්සුම 157 යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්, එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. ආමෙන්. සොරා ආවේ, සොරා කියලා කියන්නේ යක්ෂයාට. සොරා ආවේ සොරකම් කරන්නයි, මරන්නයි, විනාශ කරන්නයි. ඔබට තහවුරු කරන්න ඕන නම් තවත්
මේ බයිබල් පදයක් ලියාගන්න 1 යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. එතන කියනවා මේ බොරුවේ පියා යක්ෂයා කියලා. 1 යොහාන් 3:8. right? මෙතනදී මට ස්ථාවර කරන්න ඕනේ මරණය, මේ දුක, කම්කටොළු, මේ හැම අමාරුකමක්ම ගෙනාවේ යක්ෂයා මේ ලෝකෙට. right? දැන් මේ දේ නොදන්න ඔබයිමයි නෙමේ, මේ දේ නොදන්න අන් මිනිස්සු, මේ ලෝකේ ඉන්න මිනිස්සු තාම දුක් විඳිනවා. මේ සත්‍යතාවය දන්නේ නැති නිසා, නොදැනුවත්කම නිසා ඔවුන් තාම දුකින් ඉන්නවා. ඔවුන් තාම පීඩාවෙන් ඉන්නවා. ඔවුන් තාම ලෙඩ රෝගෙන් යනවා. ඇයි ඒගොල්ලන් තාම එහෙම ඉන්නේ? ඒ තත්ත්වෙ ඉන්නේ ඔවුන් හිතන්නේ මේක එනන් දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ නැති මම මෙහෙම ඉන්න එක. දෙවියන් වහන්සේගේ මේ කර්ස් එකක් වෙන්නේ නැති, ශාපයක් වෙන්නේ නැති මේ මනුෂ්‍යගේ ජීවිතේ. ඒකයි මෙයා සනීප වෙන්නේ නැත්තේ. මේ මනුස්සයාට මේ ශාප කරලා ඇති. එහෙම අපි හිතනවා. නමුත් මේ ශාපය, මේ කර්ස් එක ඔබ බැලුවොත් උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මේ ආදම් කරපු වරද නිසා ආදම්ට කවදාවත් ශාප කරේ නෑ දෙවියන් වහන්සේ. ආදම්ට කවදාවත් ශාප කරේ නෑ. ආදම්ට ශාප කරන්නත් බැහැ දෙවියන් වහන්සේ. ඇයි? උන්වහන්සේගේ ස්වරූපයට මැව්ව මනුස්සයා. උන්වහන්සේ ආදම්ට ශාප කරා නම් උන්වහන්සේට මේක ආයි වදිනවා. මොකද උන්වහන්සේගේම ස්වරූපය, උන්වහන්සේගේම සමානත්වයේ හිටපු මනුෂ්‍ය ශාප කළේ නැහැ. උන්වහන්සේ ශාප කළේ පොළවට, මේ පෘථිවියට, earth එකට තමයි ශාප කළේ. ඒකින් පස්සේ තමයි යේසුස් දෙවියන් වහන්සේ කිව්වේ නුඹ වැඩ කරලා මහන්සි වෙලා තමයි, කොටලා කරලා තමයි කෑම උපය ගන්න ඕනේ, ඔබේ ජීවිතේ ගත කරන්න ඕනේ කියලා. මොකද ඒ පොළවේ සාරය නැති වෙලා ගියා. right? ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ දැනට මේ සාමාන්‍යයෙන් the laws of nature, සබහාදහමේ නීති ක්‍රියාත්මක වෙනවා නම් මේ ක්‍රියාත්මක වුණේ ආදම්ගේ වැටීමෙන් පස්සේ. සබහාදහමේ නීති, මේ ලෙඩ රෝග, දුක, කම්කටොළු, මරණය කියන ආත්මය, මේ හැම දෙයක්ම මනුෂ්‍යගේ ජීවිතයට ඇතුල් වුණේ දෙවියන් වහන්සේ මවපු දවස නෙමෙයි. ආදම් අකීකරු වෙලා ආදම්ගේ වැටීමෙන් පස්සේ තමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් යේසුස් වහන්සේ යොහාන් පොතේ 10:10 අපි කියුවා. එතනදී කියනවා නමුත් මම ආවේ. සොරා ආවේ සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්. නමුත් මම ආවේ ජීවනය දෙන්නත්, ජීවනය අධික ලෙස දෙන්නත්. හලෙලූයා. ජීවනය කියන්නේ මොනවාද? දෙවියන් වහන්සේ තුල තිබුණා වූ ඒ සදාකාල ජීවනය. දෙවියන් වහන්සේ තුල තිබුණා වූ ඒ මහිමය. දෙවියන් වහන්සේ තුල තිබුණා වූ the beauty of God, the brilliance of God, the divine health of God, the divine wisdom of God. මේ හැම දෙයක්ම අපේ ජීවිත තුලට නැවත ලබා දෙන්න, රෙස්ටෝර් කරන්න, දෙවියන් වහන්සේ එක්ක තිබුණු, තාත්තා එක්ක තිබුණු සම්බන්ධතාවය නැවත ගොඩනගන්න තමයි යේසුස් වහන්සේ ආවේ මේ ලෝකෙට. ඔබ ඒක විශ්වාස කරන්න ඕනේ. ඔබ ඒක තදින් අල්ල ගන්න ඕනේ ඔබගේ හදවතින්. ඔබ හදවතින් ඒක විශ්වාස කරොත්, සැක කරන්නේ නැතුව අද ඔබේ ජීවිතයේ තියෙන තත්ත්වෙන් ඔබට එළියට එන්න පුළුවන්. මට එළියට එන්න පුළුවන්. තව දුරටත් අපිට දුක් විඳින්න අවශ්‍ය නැහැ. තව දුරටත් අපිට දුකෙන්, කම්කටොළු තුලින්, පීඩා තුලින් යන්න අවශ්‍ය නැහැ. ඇයි අවශ්‍ය නැත්තේ? යේසුස් වහන්සේ ඇවිල්ලා මට ජීවනය දුන්නා. ලබලා දීලා ඉවරයි. දැන් මට තියෙන්නේ විශ්වාස කරලා, විශ්වාසවන්තව ඒක ලබා ගන්න. දැන් මතක තියාගන්න තවත් කාරණයක්. ඔබ මේ දේ ඔබගේ මිත්‍රයන්ට, ඔබගේ පවුලේ කට්ටියට, ඔබගේ සභාවේ
පාස්ටර් කෙනෙක් හැටියට හරි ඔබ එල්ඩර් කෙනෙක් හැටියට හරි ඔබ කියලා දුන්නේ නැත්තම් මේ සත්‍යතාවය ඒගොල්ලන් වෙනුවෙන් ඔබ යාඥා කරත් ඔවුන්ව සනීප වෙන්නේ නැහැ. ඔබ යාඥා කරලා ඔබට මහන්සි වෙනවා. මේ සත්‍යතාවය එන්නේ රෝමපුතේ 10:17 කියනවා faith comes by hearing and hearing by the word of God. ඇදහිල්ල එන්නේ දේව වචනය ඇසීමෙන් කියලා. දේව වචනය අහලා ඒකට අනුව ජීවත් වෙන කෙනාට තමයි මේ සුවය ලබා ගන්න පුළුවන් ඇදහිල්ලක්. මේ සුවය තියෙනවා already. දීලා ඉවරයි දෙවියන් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කස පහර ලබලා ලේ හලලා මේ දුක් විඳලා ලැජ්ජා වෙලා කටු ඔටුන්නක් දාගෙන හැම දෙයක්ම විඳලා ඒ පරාජිත ජීවිතෙන් අපිව ගොඩ ගන්න අපිව එළියට ගන්න උන්වහන්සේ ඔක්කොම වැඩ කරලා ඉවරයි. දැන් මේ කරපු දේ අපි උගන්වන්න ඕනේ. අපි කාට හරි කියලා දෙන්න ඕනේ. අපි දේව වචනය මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ගැන අපේ යම්කිසි දුකින් ඉන්න මිනිහෙක්ට කියලා දුන්නොත් යම්කිසි අමාරුවකින් ඉන්න මිනිහෙක්ට ලෙඩ රෝගයකින් තියෙන මිනිහෙක්ට අපි කියලා දුන්නොත් ඔහුට ඇති වෙනවා උන්වහන්සේ ගැන ඇදහිල්ලක්. ඒ දුක් වෙලා ඉන්න මිනිහයට මතුවෙනවා ඇදහිල්ලක්. කාගෙනද? ඔබ ගැන නෙමෙයි. ඔබේ පම්පෝරියයි මගේ පම්පෝරියෙන් මගේ ජීවිතේ වෙන හොඳ දේවල් වලින් මගේ හොඳ කමින් මම කොච්චර හොඳද මට කොච්චර ලස්සනට මේ බයිබල් ස්ටඩි එක කරන්න පුළුවන්ද මම බයිබලේ ගැන කොච්චර දන්නවද ඔබ දන්නවද? එහෙම ඒකින් වැඩක් නැහැ. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොච්චර අපිට ආදරේද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ is so compassionate. කොච්චර අපි නිසා විඳ දුක ගැන ඔබ කියලා දුන්නොත් ඔහුට ඇති වෙන ඔහුගේ හදවතේ යේසුස් වහන්සේ ගැන ප්‍රේමයක්. දෙවියන් වහන්සේ ඇත්තටම මගේ තාත්තද? දෙවියන් වහන්සේ ඇත්තටම මට ආදරේද? ඒ ආදරේ තියෙන මගේ පියාණන් මගේ දෙවියන් එහෙනම් මාවත් සනීප කරයි කියලා ඒ බලාපොරොත්තුව ඒ ඇදහිල්ල ඒ මනුෂ්‍යයට ඇති වෙනවා. අන්න ඒ ඇදහිල්ල ඇති වෙන මොහොතේ ඔබ තුලින් ආලේපය ක්‍රියා කරනවා. කොයි ආලේපයද? This is the gift of healing. මෙන්න මෙතන තමයි ඔබගේ ශුද්ධාත්ම දීමනාව ක්‍රියාත්මක වෙන්නේ. ඔබ හැමතිස්සම මතක තියාගන්න ශුද්ධාත්ම දීමනා ඔබ තුලින් ක්‍රියා කරන්න ඕනේ නම් ඔබ තුලින් ඒ ලස්සන දෙවියන් වහන්සේගේ බලය අන් මනුෂ්‍යයා දකින්න ඕන නම් ඔබ ප්‍රථමයෙන් ප්‍රේමයෙන් ගමන් කරන්න ඕනේ. ඔබ ප්‍රේමයෙන් ගමන් කරේ නැත්තම් ඔබ තුලින් අනුකම්පාව ඒ මනුෂ්‍යයාගේ දුක දැකලා ඒ මනුස්සයාගේ ලෙඩ රෝගෙ දිහා බලලා එයාගේ තුවාල තියෙනවා නම් එයාගේ ඇඟේ මේ අල්ලන්නවත් බලන්නවත් අමාරු ලෙඩෙක් ගාවට ඔබට ගිහිල්ලා ඔබට පුළුවන් ද අත තියලා ඔහුට සාමය ඒ සතුට ඒ සමාදානය ගෙනත් දෙන්න. ඔබ කැමතිද? ඔබේ කැමැත්ත තියනවාද උන්වහන්සේගේ දේ කරන්න? අන්න එතන තමයි දෙවියන් වහන්සේගේ බලය, ඒ කියන්නේ මේ ශුද්ධාත්ම දීමනාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ හොඳට මතක තියාගන්න මේ සුවය කියන දේ ලැබෙන්නේ මේ ඒ හැම කෙනෙක්ටම හැම ඇදහිලි වන්තයෙක්ටම සුවය ලබන්න පුළුවන්. ඔබට මතකයි අපි ඉගෙන ගත්ත මාක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. පාස්ටර් එක පොඩ්ඩක් අද කියවමුද? ආයෙ මතක් කිරීමක් ඇටියට. මාක් පොතේ 16:15 මගේ පිටුව බයිබලයේ 82 අලුත් කිවිසුම පිටුව 82 මාක් 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය
උන්වහන්සේ ඔවුන්ට කියනසේ නුබලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. අදහන්නා වූ බෞතිස්මය ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නූය. නමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. Yes, please. අදහන්නට ඇති ලකුණු නම් ඔහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නේය, අන් භාෂාවලින් කතා කරන්නේය, සර්පයන් අල්ලා ගන්නෝය, යම් මරණීය වසජාතියක් බීවත් එයින් කිසිසේත් ඔහුට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත තැබූ කල්හි ඔහු සුවය ලබන්නේයයි කීසේක. ආමෙන්. තවත් එකක් තියෙනවද ප්‍රශ්නෙට? නෑ. මෙතන ඔබයිමයි any believer අදහා ගන්නා වූ මනුෂ්‍යයට ඇති ලක්ෂණ මේවා අපි ඉගෙන ගත්තා. මේවා සුද්ධාත්ම දීමනා නෙමෙයි. මෙතන තියෙන්නේ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහනවද? ඔබ බෞතිස්ම වෙලාද? ඔබ සුද්ධාත්මයන් වහන්සේ තුල බෞතිස්ම වෙච්ච යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහපු born again believer කෙනෙක් නම් ඔබට මේ ලක්ෂණ ඔබගේ ජීවිතේ තියෙන්න ඕනේ. මොකද්ද? ඔබ අත තියෙන කල සනීප වෙන්න ඕනේ ලෙඩු. ඒ සුද්ධාත්ම දීමනාවක් නෙමෙයි. ඒක ඔබගේ තුලින් නික්මෙන්නා වූ ලක්ෂණයක්. ඒක ඇදහිලි වන්තයට අයිති ලක්ෂණයක්. හැම ඇදහිලි වන්තෙක්ටම ඒ ලක්ෂණය තියෙනවා. ඕනම කෙනෙක්ට පුළුවන් තවත් කෙනෙක්ව සනීප කරන්න. ඔබ පාස්ටර් කෙනෙක් ගාවට, ප්‍රොෆට් කෙනෙක් ගාවට, හීලර් කෙනෙක් ගාවට, එල්ඩර් කෙනෙක් ගාවට යන්න අවශ්‍ය නැහැ. ඔබටත් ඒ බලය තියෙනවා, මටත් ඒ බලය තියෙනවා. නමුත් අපි ඒ ශුද්ධාත්ම බලය තුල ක්‍රියා කරන්න ඕනේ. අපි යේසුස් වහන්සේගේ වචනය තුල ක්‍රියා කරන්න ඕනේ. ඒ වචනය ඉගෙන ගනිමින්, පරිණත වෙමින් අපේ ජීවිතය හදාගෙන යනකොට තමයි අපේ ජීවිත තුල මේ සාක්ෂිය එළියට එන්නේ. මේ ලක්ෂණ මතුවෙන්නේ. right? ඒක හොඳට මතක තියාගන්න. අපි හැම කෙනෙක්ටම අයිති සුවය. අපි හැම කෙනෙක්ටම අයිති. නමුත් අද අපි මෙතන ඉගෙන ගන්නේ මේ සුද්ධාත්ම දීමනා කියන දේ අපි ඉගෙන ගන්නේ සමහර විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අහලවත් නැති කෙනෙක් ඇති. සමහර විට ඒ දේ අහලා විශ්වාස කරන්නේ නැති කෙනෙක් ඇති. ඒ වගේ කෙනෙක්ට වුණත් සුවය දෙන්න පුළුවන් බලය ඔබ තුල ක්‍රියා කරනවා. මේක තමයි සුද්ධාත්ම දීමනාව කියන්නේ. එක පළවෙනි කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ අපි මේ බලන බලයේ දීමනා, එලිදරව්වේ දීමනා, මේ සුද්ධාත්ම දීමනා මේ මොකද්ද? මේ ඇදහිලි වන්තයටත් වැඩ කරනවා, ඇදහිල්ල නැති කෙනාටත් වැඩ කරනවා. ඒ දේ වැඩ කරන්නේ මොකක්ද? එහෙනම් ඒකේ යටතේ තියෙන මූල ධර්මය මම ඒක අද ඔබට උගන්වන්නම්. right? මෙතනදී the gift of healing ඒ කියන්නේ සුව කිරීමේ දීමනාවේ ග්‍රීක වචනය අපි ඉගෙන ගන්න යන ග්‍රීක වචනේ root word එක. ඒ වචනය ඇවිල්ලා තියෙන්නේ charis or charis කියන වචනේ. CHARIS charis නැත්නම් charis. right? ඔය charis කියන වචනයෙන් තමයි මේ ඉංග්‍රීසි වචනයක් ඇවිල්ලා තියෙන්නේ charisma කියලා. ඔබ අහලා ඇතිද charisma කියලා. right? ඒ charis කියන වචනේ තේරුම grace. grace කියන්නේ මොකද්ද සිංහලෙන්? අනුග්‍රහය දෙවියන් වහන්සේගේ. අනුග්‍රහය. මේ grace කියන්නේ the grace of our Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අපිට ලැබුණ අනුග්‍රහය. right? එතකොට මේ සුව කිරීමේ බලය ඒගොල්ලන් කියනවා charis lama කියලා. charisma lama. charis lama. මේක තමයි root word එක. මොකද්ද? charis කියන්නේ අනුග්‍රහය. එතකොට lama කියන්නේ මොකද්ද? lama කියන්නේ whether you then charis කියන්නේ ඔයාට ඒක deserve කරත් නැතත්. whether you deserve it or not Godගේ අනුග්‍රහයෙන් ඔබට ලැබෙනවා. ඔබ ඒකට සුදුසු හෝ නැතා හෝ
ඔබ ඒකට කැමති ඔබ දන්නේ නැතුව ඔබ ඇදහිල්ලක් නැතුව වුණත් ඔබ ඒ දේ ලබන්න සුදුසු නැතත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබට ඒක ලබන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කොටස. right? දෙවෙනි කොටස ලාමා කියන වචනේ. ලාමා කියන වචනේ තේරුම ශාරීරික සුවය පමණක් නොවේ. එතකොට මේ සුවයේ දීමනාවේ ඔබ ක්‍රියාත්මක කරනකොට ඒ ශරීරයට පමණක් බලපාන්නේ නැහැ. ඒ සුවය ඔබට ඔබගේ මනසටත් ලැබෙනවා, මානසික සුවයත් ලැබෙනවා, ඒ වගේම ආත්මික සුවයකුත් ලැබෙනවා. ආත්මික සුවය ඉංග්‍රීසි වලින් කියන්නේ divine health කියලා. divine health, right? healing නෙමෙයි, divine health. ඒ කියන්නේ සෞඛ්‍යය. නිකන් ලැබෙන සුවයක් නෙමෙයි. ඔබ දිගින් දිගට ඔබ කවදා හරි යේසුස් වහන්සේ ළඟට යනකම් ඔබට සුවයෙන් ජීවත් වෙන්න පුළුවන්. සපලත්වෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔබ එක දවසක් සනීප වෙලා අනිත් දවසේ ආයි ලෙඩ වෙන්නේ නැහැ. එක දවසක් ඔළුව කැක්කුමට ස්වාමිනී මගේ ඔළුව, අනේ ස්වාමිනී මගේ ඔළුව. right? okay නම් පාස්ටර් ගාවට ගියා. මට දැන් ඇදහිල්ල මදි නිසා මම යනවා පාස්ටර් ගාවට. අනේ පාස්ටර් අද මගේ ඔළුව රිදෙනවා, මට යාඥා කරන්න. okay පාස්ටර් ඉතින් අනුකම්පා හදවතක් තියෙන පාස්ටර් නිසා right ඔළුවට අත ගාලා ප්‍රේ කරලා ඔබට සුවය ලැබෙනවා. thank you pastor, glory to God. ගෙදර ගියා, පැය 5ක් 6ක් TV බැලුවා, මූවි එකක් බැලුවා. ඔක්කොම සුවය දැන් මතක නැහැ. මගේ ජීවිතේ දැන් හොඳට ඉන්නවා. තුන්වෙනි දවස අනිත් සුමාන එනකොට අනේ පාස්ටර් කොන්ද රිදෙනවා, පාස්ටර් නැගිට ගන්නවත් බෑ. අනිත් දවසේ ඔළුව තිබුණ දේ කොන්දට ගිහිල්ලා, කොන්ද තියෙන දේ තව දවසක කකුලට යනවා නේ. එකක් ඉවර වෙනකොට එක ප්‍රශ්නයක් අඩු වීගෙන යනකොට ඔන්න ළමයිගේ දෙයක් එනවා. ළමයිගේ දේ සෙටල් වෙනකොට ඔන්න මේ ෆයිනෑන්ෂල් ඉෂුව එකක් එනවා. එකක් ඉවර වෙනකොට එකක්. කරිස්මා ලාමා සුවයේ දීමනාවෙන් ඔබට මොකද්ද වෙන්නේ? ඔබගේ ආත්මයට මනුෂ්‍යගේ කොටස් 3ක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඔබගේ ආත්මය, ඔබගේ ප්‍රාණය, ඔබගේ ශරීරය. ඔබගේ ආත්මය කියන්නේ ඔබ, that's who you are, your spirit being. ඔබගේ ප්‍රාණය කියන්නේ ඔබගේ මනස, ඔබගේ සිතුවිලි, ඔබගේ කැමැත්ත, your feelings. Yeah, your feelings, your intelligence, your will. තමයි ඔයගේ ප්‍රාණය තියෙන්නේ. ශරීරය කියන්නේ ඔබගේ සම්පූර්ණ ශරීරය. දැන් කරිස්මා ලාමා කියන්නේ මේ gift of healing වැඩ කරන්නේ මේ තුනටම අදාළ වෙනවා. ඔබගේ ශාරීරික ප්‍රශ්නේ විතරක් නෙමෙයි. ඔබේ ආත්මය සුවයෙන් සදාකාල සුවයෙන් පිරෙනවා. ඔබගේ මනසට කවදාක්වත් මේ ප්‍රශ්න ගැටලු වලින් ඔබ මෙරිකිලා, ඔබ වැටිලා, ඔබ වැටෙන්නේ නැහැ. ඔබට ආත්මික සුවයක්, මානසික සුවයක් ලබා දෙන්න පුළුවන් බලය තමයි ශුද්ධාත්ම දීමනාවෙන් ක්‍රියාත්මක වෙන්නේ. හලෙලුයා. ඒ වගේම ඔබගේ ශරීරයටත් සදාතනික සුවයක්. එක දවසක් මොනවද කියන්නේ සිංහලෙන් නිට්ටාවට සුවයක් මං හිතන්නේ. එක දවසක් සනීපලා ආයෙ ලෙඩ වෙන්නේ නැහැ. සුවයෙන් හැමදාම සපලත්වෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන්න. මතක තියාගන්න හැමතිස්සෙම අපි අපේ ශාරීරික අසනීප අමාරුකම් වලට වඩා මිනිස්සෙක්ව මරන්න පුළුවන් මානසික ආතතිය මං හිතන්නේ ඒකට කියන්නේ මානසිකව මිනිස්සෙක්ව වැට්ටුවොත් ඒක ශාරීරික ලෙඩකට වඩා ඩේන්ජරස් කියලා කියනවා. වෛද්‍ය විද්‍යාව වුණත් මේක තහවුරු කරලා තියෙනවා. මනසට, ඔබගේ මනස ඔබගේ සිතුවිලි වලට ඇටැක් කරන්න පුළුවන් නම් යක්ෂයාට ඔහුට හරි ලේසි ඔබගේ ශරීරයට ඊට පස්සේ ගහන්න. ඔබේ ශරීරයට කඩන්න එයාට හරි ලේසි ඉස්සලා වගේ මනසට, ඔයාගේ සිතුවිලි වලට, ඔයාගේ හිතට ගේන බය ඒවා ගේන්නේ එයාට ඕනේ ඔබව අසනීප කරලා
ඔබව දුක් කරලා ඔබව මරලා දාන්න තමයි. So මේකෙන් ඔබට ජයග්‍රහණය කරන්න ඕනේ නම් ඔබට මේ gift එකෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගෙන් ලැබෙනා වූ මේ gift එක ඔබ පාවිච්චි කරලා ඔබගේ පවුලේ කට්ටිය, ඔබගේ යාළු මිත්‍රයෝ, ඔබගේ ජීවිතේ ඉන්න ඕනම කෙනෙක්, ඔබගේ සභාවේ කෙනෙක් වුණත් ඔබට මේ දේ ගෙනත් දෙන්න පුළුවන්. ඔවුන්ව ගොඩ ගන්න පුළුවන්. ඔවුන්ට සුවය ගේන්න පුළුවන් ඔබ තුළ. දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරන්නේ මේක ඔබ තුළයි. මං හිතන්නේ මගේ වෙලාව හරිද පාස්ටර්? යා. මං හිතන්නේ මම මෙතනින් නවත්වන්න ඔබට තේරුණා කියලා මං විශ්වාස කරනවා. මේ සාමාන්‍යයෙන් සුවය ගැන නෙමෙයි මෙතන අපි කතා කරන්නේ. සාමාන්‍ය සුවය හැම ඇදහිලිවන්තෙක්ටම අයිති. That is your divine right as a child of God. ඔබ ලෙඩ වෙන්න ඕනේ නැහැ. අසනීපයෙන් ඉන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් ඒකින් එළියට එන්න. ඔබට බලය තියෙනවා. Right? ඒක පළවෙනි දේ. මේ gift එක operate වෙන්නේ. මේ divine මේ gift of healing එක ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි පරමාර්ථයක් උඩ. දෙවියන් වහන්සේට තියෙනවා යම්කිසි පරමාර්ථයක්. මොකක්ද? අන්‍ය ජාතීන්ව දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති කට්ටියව, යේසුස් වහන්සේව පිළිගන්නේ නැති කට්ටියව, අවිශ්වාස කට්ටියව, ලෙඩ රෝග වලින් මිරිකලා දුක් විඳින කට්ටියට, නොදැනුවත්කම නිසා දුක් විඳින කට්ටියට ඔබට දීලා තියෙනවා බේරගන්න. ඔබට මේ ත්‍යාගය දීලා තියෙනවා ඔවුන්ව බේරගන්න. දෙවියන් වහන්සේගේ මිරකල් එකක්, දෙවියන් වහන්සේගේ හීලින් එකක් අවශ්‍ය වෙන්නේ අදහන් නැති මනුෂ්‍යයට. යේසුස් වහන්සේව දන්නේ නැති මනුෂ්‍යයට. යේසුස් වහන්සේව දන්න ඔබයි මායි කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ. අපි නිතර හැමදාම දෙවියන් වහන්සේගේ ආත්මික දීමනාවලින් පිරීලා ඉන්න නිසා අපේ ශරීරයට මේ ඉම්පැක්ට් එක එන්න අපි දෙන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට. ඒ ශක්තිය අපිට ගන්න පුළුවන්. නමුත් මේ දීමනාව දෙන්නේ මේ to the church, to the body of Christ, සභාවට, සභාවේ ක්‍රියා කරන්න, සභාවේ දෙවියන් වහන්සේගේ මහිමය, යේසුස් වහන්සේගේ නම මහිමයට පත් කරන්න තමයි මේ දීමනා අපිට දීලා තියෙන්නේ. අපේ දේවල් උසස් කරන්න නෙමෙයි. අපේ නම ලොකු කරන්න නෙමෙයි. මට මිනිස්සුන්ගෙන් සල්ලි හම්බ කරගන්න ඔබ මේ දීවනාව පාවිච්චි කරොත් ඒක ඔබගේ ලයිෆ් එකට ඩේන්ජරස් වෙනවා පස්සේ. ඒ මනුෂ්‍යයා, ඒ දුකින් ඉන්න මනුෂ්‍යව සනීප වෙයි. නමුත් මටයි ඔබටයි වැරදි විදියට මේ දීමනාව පාවිච්චි කරොත් අපිට දෙවියන් වහන්සේට උත්තර දෙන්න වෙනවා කවදා හරි දවසක. හැබැයි අර දුප්පත් මනුස්සයා ඒ දුක් විඳින මනුස්සයාට අනුකම්පාව නිසා, දෙවියන් වහන්සේගේ අනුකම්පාව නිසා ඔබ තුලින් දීමනාව වැඩ කරයි. නමුත් ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබගේ අරමුණ මොකද්ද? What is your purpose? ඔයාගේ purpose එක දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔවුන්ගේ ජීවිතේ කරන්න නම් ඔබ කියලා දෙන්න ඕනේ. හැමතිස්සෙම මතක තියාගන්න. ඔබ පළවෙනි කොට ඔබගේ ජීවිතේ, ඔබගේ පවුලේ, ඔබගේ බිස්නස් එකේ, ඔබගේ වැඩ කරන තැන, ඕනම තැනක, ඔබ ජීවත් වෙන ඕනම තැනක ඔබ සඵලත්වය දකින්න ඕන නම් ඔබ හාවස්ට් එකක් අස්වැන්නක් කපා ගන්න ඕන නම් ඔබ බීජය ඉස්සෙල්ලා පැල කරන්න ඕනේ. ඔබ හිතන්න මේ ග්‍රවුන්ඩ් එකක් කියලා, ෆීල්ඩ් එකක් කියලා. ඔබ ෆීල්ඩ් එකට ළඟට ගිහිල්ලා උදේ හවස යාඥා කරන් ස්වාමිනී අද මේ මාසෙ ඉවර වෙනකොට, මේ මාස 3 ඉවර වෙනකොට ස්වාමිනී හොඳ බෝංචි අස්වැන්නක් මට ඕනේ ස්වාමිනී. බෝංචි කිලෝ ගාණක් මට අස්වැන්නක් ඕනේ ස්වාමිනී කියලා ඔයා එතන දන ගහලා උදේ හවස ෆාස්ට් කරලා ඔබ ප්‍රේ කරන්න පුළුවන්. ඔබ යාඥා කරන්න පුළුවන්. ඔබ මුළු හදවතින් අස්වැන්නකට යාඥා කරන්න පුළුවන්. නමුත් ඔබට ඒ අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඔබ පාස්ටර්ස්ලා වෙතෙන්ට ගෙනල්ලා
ප්‍රොෆට්ස්ලව එතනට ගෙනල්ලා එක කට්ටියව එතනට ගෙනල්ලා ෆාස්ට් කරලා ප්‍රේ කරන්න පුළුවන්. ඔබට අස්වැන්න ලැබෙන්නේ නැහැ. ඔබට හස්වැන්න අවශ්‍ය නම් පළවෙනි දේ ඔබ බීජය පැල කරන්න ඕනේ. බීජය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ බීජය ඔබ ඒ හදවත තුළ ඒ මනුෂ්‍යයාගේ හදවතට පැල කරන්න ඕනේ. ඔබ බීජය පැල කරාට පස්සේ ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න පුළුවන් ස්වාමිනී ආශිර්වාද කරන්න. ස්වාමිනී ආශිර්වාද කරන්න. ඔහුට ගැලවීම ගෙනත් දෙන්න. ඔබ මනුෂ්‍යයෙක්ගේ ගැලවීම ගැන යාඥා කරනවා නම්, මනුෂ්‍යයෙක්ගේ හීලින් එක ගැන යාඥා කරනවා නම්, මනුෂ්‍යයෙක්ගේ මේ ස්පිරිට්, the gift of spirits ඔබ මේ ක්‍රියා කරන්න ඕන නම්, මේ බලය තුල ක්‍රියා කරන්න ඕන නම්, පළවෙනි කාරණාව ඔබ දෙවියන් වහන්සේගේ වචනය, මේ බයිබලය ඒ හදවතට පැල කරන්න ඕනේ. ඔබේ හදවතට පැල කරන්න. ඒ වචනය වර්ධනය වෙන්න. ඒ වචනය වර්ධනය දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ වචනයට වර්ධනය දෙන්නේ දෙවියන් වහන්සේ. ඊට පස්සේ ඔබ අස්වැන්න කපා ගන්න යනවා. 100 ගුණයක්, 100 ගුණයක්, 1000 ගුණයක් ඔබ අස්වැන්න කපා ගන්නවා. ඔබ අවංක සිතකින් ඒ දේ කරොත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. අපි මම එතනින් නවත්තන්න. අපි දේව වචනය වෙනුවෙන් යාඥා කරමු. එක මොහොතක් අරගෙන ඔබ ඇස් දෙක වස්සාගෙන දෙවියන් වහන්සේට මේ මොහොත බාර දෙන්න.